සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සිකුරාදා හවසත් අපි 9ට මුණ ගැහෙන්න සෝදානම් වෙන්නේ. විශේෂ ස්තුතියක් කරලා ඉන්න වෙනවා. නැත්නම් කලබල වෙන්න බැරි නෑ. අඟහරුවාද වැඩසටහන කරද්දී මම කිසියම් අපහසුවකින් හිටි බව දැකලා පසුදාම දුරකථනයෙන් කතා කරලා ආපු අය හිටියා. ඒ වගේම කමෙන්ට්ස් දාපු අයත් හිටියා. ඇත්තටම මමට එදා හවස 7ට විතර ඇසයට කැක්කුමක් හැදුණා. ඒක ඊට පස්සේ හිසේ එක පැත්තක ඇතුලේ තියෙන්න ගත්තා. ඒකට අවශ්‍ය දන්න ප්‍රතිකාර දෙකක් කළා වුණත් 9 වෙනකොට හොඳ කරගන්න බැරි වුණා. ඒ අපහසුව තියා වැඩසටහන කරනවා කියලා දැනුම් දුන්න නිසා ඒ අපහසුව තියාගෙන තමයි වැඩසටහන කළේ. ඉවර වෙනකොට ඇඟට සම්පූර්ණයෙන් දාඩිය දාලා. ඉතින් ඇඳුම් තැල්ලු කරගෙන ඇඳට වැටුණා. පැයකින් විතර හැරුණා 10 මාට 11ට විතර. එතකොට කිසිම අදින්නේ නැහැ. ඒක දින දවල්ට ගත්ත ආහාරයක් නොදර වීම නිසා හරි හවසට ගත්ත බීමක් සීතල එකක් නිසා හරි පුංචි දෙයක්. එතනින් ඉවරයි ඒක. ඒ ගැන සොයා බැලීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අසනීපයි කියලා දැම්මම නම් වෙන මොකක් හරි හැදෙලාද කියලා බය වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අමාරුවෙන් හරි වැඩසටහන කළේ. ඒවයි වලට තියෙන පුංචි දේවල් ඇරුණාම දිගු කාලෙ පවතින අසනීප නෙමෙයි. ඒ ගැන සොයා බැලීම ගැන ස්තුතියි. අපි නම් ප්‍රශ්න වලට යමු. ආත ප්‍රශ්න පත්‍රයක් ලැබිලා තියෙනවා. ස්වාමින් වහන්සේ උපාදානය සිදුවන්නේ සමස්ත පංචස්කන්ධයමද එහි කොටස් වන රූප වේදනා සංඥා සංකාර විඥාන යන පහ වෙනවද? ඕවා වේගයෙන් ඇති වෙන නැති වෙන දේවල් බෙදා බලන්න වෙලාවක් නැහැ. උපාදානය වෙනවා කියන එකේ තේරුම සතරට බැඳෙන්න හේතුවක් ඉතුරු වෙන්න අල්ලා ගන්නවා කියන එකනේ. ඒ නිසා ඒක රූපේ මම රූපේ වේදනාව මම වේදනාවේ සංඥාව මම කියලා හැම පොතේ උගන්වනවා. ඒ මමත්වෙන් ගැනීම තුලනේ උපාදාන වෙන්නේ. එතකොට වෙන වෙනම කියලාත් නැහැ. ඒකට කියලාත් නැහැ. නමුත් මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස්සනේ පංචස්කන්ධේ මමත්වෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධම පහම එකට පෙරපසු නැහැ. එතකොට උපාදානය තමයි සසර හදන්නේ. ජාති මරණ සංභයි. ජාති මරණ ගෙනත් දෙනවා. සංඛයේ ජාති මරණ කෙලවර කරනවා. උපාදානයෙන් පිළිගන්න. වර්තමාන මොහොත උපාදානයෙන් මුල් කොටගත් ගමන පු탁ජන ජීවිතයයි වර්තමාන මොහොත උපාදානයෙන් මිදී මුල් කොට ගමන ආර්ය ජීවිතයයි. ඔය අනුසෝතගාමී පටිසෝතගාමී කියන දෙකේ සුළු වෙනසක් තියෙනවා. අන්තිමට හොයානාපුවාම මිනිසුන් කරන්නේ මේ මොහොතේ සතර හදන එක නැත්නම් සතර නවත්තන එක. සතර හදන එක ප්‍රමාදයයි. සතර නවත්තන එක තෙරුවන් සරණ යමයි. එතෙන්න එන්න අවබෝධයෙන් එතෙන්න එන්න ඕන. ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට අරමුණු අතහැරීමින් කාලය ගත කරමි. නිදාගත් විට නිින්දේදී අධික සිහින පෙනීම සිදුවේ. මේ සාමාන්‍ය දෙයක්ද? මෙහෙමනේ. දැන් අපි ළමා කාලේ තරුණ කාලේ ගත කරලා ජීවිතේ ආපු අය මේ සිත පිළිබඳ අත්දැකීම් තියෙන අය. ඔබත් මේ ධර්ම ශ්‍රවණය කරන්න පෙර මේ ලෝකේ ජීවත් වෙලා මොකද කළේ? නාට්‍ය, ටෙලිනාට්‍ය, ගීත, ආදරය, තහනම් මාදරය ඔක එක දේවල් රස වින්දානේ. රස වින්දලා හදාගත්ත මේ මනසක් නේ තියෙන්නේ. ඉතින් ඒක තව ඉවර නෑ. ඒ නිසා දවල්ට ධර්මයේ තේරුම් ගැනීම තුළින් හරි Tamanට දෙන ප්‍රබුද්ධත්වය තුළ හරි පාලනය කරන් හිටියට නිନ୍ଦ කියලා කියන්නේ පාලනයක් නැති එකක්. ඒ ගැන කලබල වෙන්න දුක් වෙන්න එපා. තවදුරටත් තියෙන හරිය තමයි අර එන්නේ. ඒ නිසා දවල්ට පාලනයෙන් කරන්නේ අනාගතයට නොතිය අවසන් කරන එක අරවා ඒ ඇතුළත තියෙන නිසා තමයි එළියට එන්නේ. ඉතින් ඒක ඒ දවල්ට එන්න දෙන්නේ නැති නිසා අර හීනෙන් එළියට තියෙන මට්ටමක් එනවා. ඒක පාගලා යට කරලා තියන්න බෑ. ඇවිදින්ම ඉවර වෙන්න ඕන. එතකොට ඒක ටික ටික තේරෙවි සංසුන් වෙනවයි කියන කාරණාව. ඒක බය වෙන්න කාරණයක් නෙවෙයි. තවදුරටත් තමන්ගේ ඇතුළත තියෙන ඒවා තමයි අර නිදහසේ. මොකද මේ දැන් සිත අපි පාලනය කරලා නිදිගත් සිත පාලනයක් නැහැනේ. එහෙමද? නිදිගත් සිත පාලනයක් නැහැ. එතකොට ඒකට ඕන විදිහට යන්න පුළුවන් ආයාලේ තාම. 3 ඔබ වහන්සේගේ බණ විශාල ප්‍රමාණයක් අසා අප යම් තරමක සැනසීමකට පත්ව සිටිමු.
තවද ක්ෂණ සම්පත්තිය නිසා ප්‍රයෝජන කල් නොයවා ලබාගත යුතු ඇත. එම නිසා රූපාරමුණු හමුවේ අනිත්‍ය සංඥාව ප්‍රායෝගිකව වඩන ආකාරය පහදා දෙන්න. බණ පොතේ තියෙනවා කතාවක්. විකට කතාවක් එහෙම නෙවෙයි ආ. ගඟක් අයිනේ හවස කෑම යම හොයාම යනම හිටියලු ඉබ්බෙක්. එතකොට නරියෙක් ඈත එනවා දැක්කලු. ඉබ්බයිට පස්සේ මොකද දැකලා අංග පසම කටෝ ඇතුලට දාගත්තලු. නරියත් මේක ඈත තියා ඉතින් දැකලා දැන් ළඟට වෙලා බලන් ඉන්නවලු. හරි දැන් ඔබ ඇතුලට වෙලානේ ඉන්නේ. දාපංකෝ ඔළුව හරි අත් දෙක හරි එළියට මං හපලා කනවායි කියලා. එහෙම ඉඳලා ටිකක් වෙලා දිග බලන් ඉඳියා ඉබ්බා එළියට එන්නේ නැහැ. නරියා අදහස අතහැරලා දැම්මා. මේ බන දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ තේරුම් ගන්න. අපිටත් තියෙනවා ඇස කරුණාසය දෙව්කය කියලා පස්පොලක්. අර ඉබ්බගේ පස්පොලට පෙන්නන්නේ ඕක තමයි සමාන කරලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉබ්බා කණ්ඩ නරියා බලන් හිටියා වගේ මාරයා අපි ළඟ බලන් ඉන්නවලු අපිව අල්ලා ගන්න සසරට පස්දොරේ. මේක ධර්ම දේශනාවක් වශයෙන් මම ඉස්සරහට කරන්නම්. මෙතන විනාඩි කිහිපයකින් කතා කරන්නේ. එතකොට එළියට දැම්මොත් නේ අහුවෙන්නේ. දැන් උතන මාරයා කියන්නේ අපිට පස්සේ මාරයෙක් ඉන්නවා කියන එක නෙමෙයි. එහෙනම් ඉතින් හැමතැනම මාරයා යන්න වෙනවනේ මිනිස්සු ගාවට. එහෙනම් මාරයා කෙනෙක් කියලා ඉන්නවනම් හැම කෙනාගම පිටිපස්සෙන් ඉන්න වෙනවා. නමුත් මාරයා කියන්නේ මොකේද උපාදානයටනේ. එහෙනම් අරමුණට මුලා වෙනතුරු බලන් ඉන්නවා හතරට අල්ලා ගන්න. එහෙනම් අරමුණු විදර්ශනාව. අරමුණු විදර්ශනා කරන්න ඉස්සර වෙලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. විදර්ශනා කරන්න ඉස්සර වෙලා ළමා කාලේ ඉඳලා රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට ඇලිලා ගැටිලා මුලා වෙලා අපි දැන් හදාගෙන ඉන්නේ. මේකේ රහසක් තියෙනවා. බාහිර තියෙන දේ දකින්නවා කියලා අපි හිතුවට බාහිර තියෙන දේ උදව්වෙන් අපි හදාගත්ත එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ අපි හදාන තියෙන්නේ. ඒවල ඉන්ද්‍රිය බිඳිලා තියෙන්නේ. දැන් එහෙමනම් ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි දකින්නේ අපේ සිතට එන දේ තමයි හතර වශයෙන් දකින්නේ. පුද්ගලයා හතර වෙන්නේ අපේ හිතට හතරක් සිතුවිල්ල ආවොත්. එල්ම සිතුවිල්ල ආවොත් අපි දකින්නේ. අන්න ඒ විදිහට බාහිර දේ නෙමෙයි අපි සම්මත සමාජයේ බාහිර දේ දකින්නවා කියලා කියන එකේ ඇත්ත සිද්ධිය අපි හදාගත්ත ඇසෙන් නම් රූප සිතුවිල්ල, කනෙන් නම් ශබ්ද සිතුවිල්ල සිත දකින්නවා කියන එක. මේ සිත තලුමරණයකටනේ කාමයේ විඳිනවා කියලා කියන්නේ කියන එක තේරුම් ගත්තාම එහෙනම් සචිත්ත පරියෝ දපණං කියලා කියන්නේ ඒ පරණ පාරේ යන්න දෙන්න එපයි කියන එක. ඒ අරමුණ නැත්තම් සිතුවිල්ල හරි දේ, වැරදි දේ, ලාභ දේ, අලාභ දේ කරගෙන ප්‍රතික්‍රියා දක්වන්න ගියාපම ආයෙත් මොකද? උපාදාන වෙනවා. එතකොට මායя බලන් ඉන්නවා අපි අල්ලා ගන්න. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ බිම්බලන් ඉන්නවට නෙමෙයි. මෙන්න මේ විදිහට ඉඳුරන් බිඳ නොබලන්නට. සෑහෙන උත්සාහයක් කරන්න වෙනවා. මොකද ඉස්සර වෙලා ඕවා දිහා මේ ඕවෙන් ශ්ලෝකෙ දිහා බලලා අපි යම් යම් තම තමන්ට කැමති ආකාරයට ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් මට මතකයි තරුණ ළමෙක් ඕකට කියනවා ඒ කාලේ මේ ඇහෙන් කනවා කියලා. ඒ කියන දේ තේරෙනවද එතකොට? යම් ආශා කරන දෙයක් ඇහෙන් විඳිනවට තමයි ඇහෙන් කනවා කියලා කියන්නේ. ඇහෙන් කන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ආයේ ඇහෙන් කන්න පුරුදු වෙන එක දැන් එනකොට දකින්න ඕන පරණ පුරුද්දක් කියන එක පිළිබඳව. එතකොට ඉදurang দমনය කරනවා. ඉදurang බිඳ බැලීම කියන්නේ ඒකට අහු වෙනවට. ඉදurang দমনය කියන්නේ මේ පරණ පුරුද්දට අහු වෙන්නේ නැතුව ඒක ආවක දැකලා ඊටා ඉක්මනින් ඒ උපන් විතර්කය අපි කියමුකෝ ඒකට කාම විතර්කය කියලා. තරහක් නෙවෙයි නේද ඇත්තේ. වහා සංසිඳවන්ත. ඒ කියන්නේ මේ වර්තමාන මොහොත තමයි අපිට දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මේකට අවදාවත් අතීතේ හෝ අනාගතේ එන්නේ නැහැ. වර්තමාන මොහොත තමයි කොයි මොහොතක හරි හම්බ වෙන්නේ. එහෙනම් වර්තමාන මොහොතේ ඇහෙන්ද රූප තණ්හා, කනෙන්ද ශබ්ද තණ්හා, නාසයෙන්ද ගන්ධ තණ්හා, දිවෙන්ද රස තණ්හා, කයෙන්ද පොට්ටබ්බ තණ්හා. අන්න ඒ විදිහට ඒ තණ්හාව තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නිසමානෝ නිසති පෘථග්ජනයා ගාවා. එත්ත පහියමානෝ පහියති සතිමත් වීම තුළ අනාගතේ නොතබා සංසිඳ වීම තුළ ප්‍රහීන වෙනවා. මේක ඉතින් අත්හදා බලලා කරන්න. ඊට වඩා අපට පෙන්වන්න බෑ.
අපිත් කරගෙන යනවා. ඒ නිසා ඒක අභ්‍යාස කරන ඕක තමයි අභ්‍යාස භාවනා අභ්‍යාස කියලා කියන්නේ. වෙනම ඉඳගෙන ඇද්දක පියාන කරන එකක් නෙමෙයි. අභ්‍යාස කරලා හුරු කරගන්න. මොකද මම ඔට මතකයි නූතන මනෝවිද්‍යාව ඔස්සේ යම් කරුණු මේ පිළිබඳව පොත්පත් කියනකොට හම්බ වෙනවා. අදහසක් හිතට 25 වතාවක් විතර දෙනකොට පිළිගන්නේ. නිකම්ම ඕක කරන්න ඕනේ කියලා හිත හිතා හිටියට කෙරෙන්නේ නැහැ. 20 වතාවක් විතර යෝජනා කරලා එතකොට එයා මෙහෙම කරන්න ඕනේ කියලා අර අනුසෝතගාමිත්‍ය වෙනුවට පටිසෝතගාමිත්‍ය පිළිගන්නවයි කියලා තමයි අපිට පිළිගන්න වෙන්නේ. 4 තණ්හාව සිතින් අල්ලා ගන්නේ කෙසේද? මම මගේ කියලා හිතනකොට ඊට එරෙහිව අනිත් පැත්තට සිටිය යුතුද? අනිත් පැත්තට හිතන්න නෙමෙයි තියෙන්නේ. අල්ලගෙනයි තියෙන්නේ. මනහන්න ඉස්සෙල්ලා ගත කරපු ජීවිතයක් නෙ තියෙන්නේ. ඒක උපදිනවා. ඒක ආපු බව දැනගන්න ඕනේ. ඒ උපන්න අකුසල. මෙතන බුදුන් වහන්සේගේ මේ සූත්‍රවල ඉගැන්වීමේ සමස්තය අනාගතයට තියන්න එපා. සූත්‍රසන ගණනාවක් තුල මම දකිනවා ඒක. අපි සසර හදන්නේ මේ මොහොතේ අර අනාගතයට තැබුවොත් මම හොඳ වැඩක් කරන්නම්කෝ මම ඕක ලේසියෙන් හරින්නේ අන්න ඒක කරන්න එපා කියලා කියන්නේ. ඒක ඇතුළත සිද්ධිය තමයි තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා. පිටින් කියන්නේ මම ඕක ලේසියෙන් හරින්නේ නැහැ. මමත් හොඳ වැඩක් කරන්නම්කෝ ඔකට. මට වෙලාවක් ආවයිකෝ. ඒ තමයි සතර හදන පාර. ඒ තමයි මඤ්ඤමානි. ඒක කරන්න එපා. ඒකට තමයි වහාම සංසිඳනවා කියන එකේ තේරුම. අනාගාමී නො වූ සෝවාන් හෝ සකදාගාමී අයෙක් මියගිය පසු නැවත උපදිනුයේ ඉතිරි කෙලෙස් සංසිඳවා ගැනීම සඳහා මිනිස් ලොවද නැතිනම් දෙව්ලොවද මාර්ගඵල ලාභීන් දෙව්ලොව සිටින බව මා අසා තිබේ. විසාකාව අනිපිටුතුමා වැනි අය මාර්ගඵල ලාභීන් දෙව්ලොව වැඩ සිටිද්ද? මාර්ගඵල ලාභීන් දෙව්ලොව යන්න පුළුවනි. හැබැයි පංචසුද්ධාවසලා එතනින් සතරෙන් මිදුණා කියලා අරනහම රූපී ධානලාභීන් හෝ දෙවියන් එතනින් සතරෙන් මිදුණා කියලා ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ නැහැ. එතෙන්න ගියාම කාමයක් විඳින්න තියෙන. දැන් සෝවාන් පුද්ගලයාට තව කාමයේ තියෙනවානේ දිව්‍ය කාමයේ. ඒක විඳිනවා අරුණාම එතනින් එහාට දියුණු වීමක් වෙන්නේ නැහැ මං හිතන්නේ. ආපහු එහෙමනම් මෙහෙ එන්න ඕන. මාර්ගඵලලාභීන් ඉන්න පුළුවන් එතන. නමුත් මාර්ගඵලලාභීත්වයට එතනින් එහාට දියුණු කරන්නට අපට නෙමේ ඇහැට කනට නාසයට දිවට කාට ගැටෙන ලෝකයක් තියෙන්නේ. සමත් අපි හිතන් ඉන්නේ ඒ වාගේම තමයි දිව්‍ය ලෝකෙත් මේ පස්දරට හම්බ වෙන රූප සද්ද ගන්ධ රස හේරම ටික මේ අපිට වගේ කියලානේ. අපිටත් මේ හම්බ වෙන දේවල් දැනගන්න සිතින්නේ. දවල්ට පුද්ගලයෝ ඉන්නවා පේනකොට ඉන්නේ හීනෙන් පේනකොට පුද්ගලයෝ නෑ සිතුවිල්ලනේ පේන්නේ. ඉතින් ඒ වගේ එකක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒකේ ඕක හදන්න ඉඩ නැහැ මං හිතන ආකාරයට. නමුත් මාර්ගඵලලාභීන් එහෙ ඉන්නව නැත්තේ නැහැ. මොකද සෝවාන් පුද්ගලයෙක් මේ ගිහින් දෙවියන් අතර උපදින්න පුළුවන් පිනින්නේ පරලෝ යන්නේ. නමුත් ජාතසෝතාපන්නව සකෘදාගාමි කියන අය ඊතර ටික කරන්න අර හත් වතාවක් උපදිනවා කියලා පෙන්නලා තියෙන. හත් වතාවක් දෙවතාවක් එහෙම පෙන්නලා තියෙන්නේ. සෝවාන් පුද්ගලයා හත් වතාවයි සකෘදාගාමි පුද්ගලයා දෙවතාවයි කියලා. ආපහු ඒ ටික හදන්න මෙහෙ එන්න ඕනයි මම හිතන ආකාරයට. මොකද මේක මිනිසුන් සඳහා යෝජිත දේශිත ධර්මයක් කියන එක තේරුම් ගන්න එපා. තේරුම් ගන්න වෙනත් අය කියන අදහස් වලට රැවටෙන්න එපා. ඔය දිව්‍ය ලෝකෙක ඉන්නවන් දකින්න හරි බ්‍රහ්ම ලෝකෙක ඉන්නවන් දකින්න හරි කියන්නේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අපිට දීපු දෙයක් අපිට ලැබිච්ච දායාදයක් මේක. අපි කරන්න ඕන. පටිච්චසමුප්පාද දේශනය තුල තිතාව සා ධාතු ධම්මට්ඨිතිතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා යන වචනවල තේරුම පහදා දෙන්න. මේ වචන හරියටම හරිද දන්නේ නැහැ හැබැයි එක වචනයක්ද මේ නැත්නම් වචන ගොඩක්ද කියලා හොයාගන්න වෙනවා. තිතා ව වෙන්න බෑ තිතා ච වෙන්න පුළුවන්. තිතාත කියන්නේ තියනවා කියන එක. සා ධාතු කියන්නේ එම ධාතු කියන එක. ධම්මට්ටි තිතා කියන්නේ ධර්මයේ පිහිටනවායි කියන එක. ධම්ම නියාමතා කියන්නේ අර බහලා තියෙන කම්ම නියාමයේ ධම්ම නියාමයේ න්‍යාම ධර්මානුව කියන එක. ඉදප්පච්චතා කියන්නේ ඔය ඉද කියන්නේ ඉද අස්මින් සති ඉදං හෝති අස්මින් අසසි ඉදං හෝති අස්මින් මෙය. එතකොට ඉදප්පච්චතා කියන්නේ හේතුප්‍රත්‍යතා කියන එක. හේතුප්‍රත්‍ය ධර්මතාවය අපච්චතා කියන්නේ ප්‍රත්‍යතා කියන එකනේ. එතකොට මේ මොහොතේ ඇති වෙන පටිච්චසමුපාද ධර්මතාවය ඉදප්පච්චතා පටිච්චසමුපාදය කියලා පැහැදිලි කරනවා.
ඒක තමයි අපි පටිච්චසම්පාදය කියන එක තමයි ඉදප්පච්චතා කියලා පැහැදිලි කරන්නේ. එච්චරයි මේක පැහැදිලි කරගන්න තියෙන්නේ. සමහර විට මේ වකුරු වැරදි නම් අර්ථ වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන ආකාරයෙන් පැහැදිලි කළේ මම. ධාතු කොටස් 42 පිළිබඳව භාවනා නිෂ්ඵල දෙයි පහදා දෙන්න. ධාතු කොටස් හරි වෙනත් අරමුණක් හරි පෘථග්ජන පුද්ගලයෙකුට උදව් කරගෙන සමාධියක් වඩන්න පුළුවන්. කෝකේ එතකොට ධාතු වශයෙන් මෙනෙහි කිරීම තුලත් තමන්ගේ ලෝභ දේශ මොහ ටික නෑ ධාතු සිතේ තියෙනවා. ඒවා ගැන හිතීම තුල. ධාතු මනසිකාර කියලා ඔබ හිතන්නේ ඒකනේ. නමුත් ධාතු මනසිකාර කියන්නේ ඕක නෙමෙයි. නමුත් මේ වෙනත් අරමුණක් මගින් කරන්නේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දැවිල්ල එන්න නොදී යටපත් කරන සැනසුමක් හොයන එක. ඉතින් ඒක පෘථග්ජන පුද්ගලයන් සඳහා මේක වළංගුයි. මොකද උන්ට විදර්ශනාව තේරෙන්නේ නැත්නම් කර්මක්ෂය කිරීම තේරෙන්නේ නැත්නම් තාවකාලික ටික සමාධියකින් හරි ටිකක් වෙලා හරි මේ දුකින් ඈත් වෙලා ඉන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම නියාමයට ආපු පුද්ගලයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැමෝම මොකද කරන්න ඕනේ? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහන්ත බලං තත්ති කරෙය්‍යාති. ඔය එක දහම් පෙළක්. එතකොට ඒක අර සසර හදන්න නැතුව මේ මොහොත නිමා කරන එක. අරක සසර තියාගෙන මග අරින එක. ඒ ගන්න අරමුණක් ගත්තාමත් අරමුණත් ආපහු උපාදානෙ වෙන්න ඉඩ තියෙනවා. ඒකනේ රූප රාග රූප ධානය මම කොට ගැනීම. අරූප රාග අරූප ධානය මම කොට ගැනීමනේ. ඒ අර මම හඳුනාගත්තේ නැති පුද්ගලයා පාපයේ ඔස්සේ මමත්වයේ පිනටගෙන පින ඔස්සේ ධානයටත් තරයි යනවා. එතකොට මෙහෙදි පාපයේ පින දෙකට සක්කාය දිට්ඨිය කියනවා ධානයට ගියාම රූප රාග නැත්නම් අරූප රාග කියනවා. ඒ මුලාව. ඒ මුලාව තේරුම් ගත්තාම මුලාව අතහරින එක තමයි පටිසෝතගාමිත්වේ නැත්නම් විදර්ශනා කියලා කියන්නේ. මේ ධාතු 44 වැඩිම කියන එක 42 වැඩිම කියන එක 42 කියන එක මට මතකත් නැහැ. ශරීරයේ කොටස් 22යි නැත්නම් කසුමත් තන 40යි. මේ 42 තවත් එකක් වෙන්නේ නැති ඇත්තේ කොහොමත් කමක් නැහැ. මේ ඕනෑම එකකින් කරන්නේ බලෙන් සිත සංසුන් කරන එක. විදර්ශනක් නෙවෙයි. ධර්මයේ තේරුම් ගන්න නැති තාක්කල් ඕන නම් එහෙම එකක් කරාට කවන්නේ තේරුම් ගන්නකොට ඔතන ඉඳලා බෑ මේ මොහොත සසර නොහදන තැනට පුරුදු කරන්න. ගිහි ජීවිතය ගත කරන අප එදිනෙදා වැඩ කටයුතු සමග කාර්ය බහුල වීමේදී ධර්මයේ දේශනාවට සවන් දීමට එක් ක්‍රියාවකින් සිට ඉඳගෙන කිරීමට නොහැකිව විට මුළු තැන්ගේ තුල වැඩ කටයුතු කරන විටදී ධර්ම ශ්‍රවණය කරමින් වැඩක් කිරීම වැරදි දෙයක්ද පාපයක්ද කියලා අහනවා වෙන්නත් පුළුවන්. මෙහෙමයි ඉතින් ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නකොට ගෙදර පහසුපුට්ටෝක නම් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙමත් විවක නැත්නම් ඉතින් වැඩ කරන ගමන් රේඩියෝ එකකින් හොයම ශ්‍රවණය කරන්නත් පුළුවන්. නමුත් අර නිකන් අර මේ සාලේ සින්දුවක් දාලා තිනවා අපි කුස්සියේ වැඩ කරනවා ඇහෙනවා කියන අර්ථයෙන් නම් ධර්මයේ තේරෙන්නේ නැහැ. එතකොට ඇහෙනවා හැරුණාම අහනවා නෙවෙයි. ඇහෙනවා සහ අහනවා අතර වෙනසක් තියෙනවා. ඔබ පාරේ යනකොට කට්ටිය කතා කරනවා ඇහෙන්නේ ඔය ගෙවල් වල. සද්දය ඇහෙනවා හැරුණාම කාරණේ තේරුම් ගන්න නැහැ. නමුත් බණවලදී සද්ද බෑ කාරණේ ඕනේ. ඉතින් එහෙම පුළුවනි නම් ආයේ මේ වැඩ සරල දෙයක් නම් ඒකට වැඩි අවධානයක් නොකර ගන්න පුළුවන් නම් හරියට දෙදරයක් හරි අහනකොට හරියයි. පාපයක් එහෙම නෙවෙයි එහෙම අහන එක. නමුත් පුළුවන් නම් කරන්න වැඩ වැඩිම නම් අපි අතීතයේ පටන් ඉගෙනගත් පරිදි තෙරුවන් වඳින පිට බුද්ධං සරණං කීමේදී බුදුන් වහන්සේ ධම්මං සරණං කීමේදී දහම් පොද්ද සංඝ සරණං කීමේදී ස්වාමින් වහන්සේලාද සිහියට නගා ගන්නෙමු. ඒත් ඔබ වහන්සේ ධර්මදේශනා කළ ධර්මදේශනවල එසේ නොවන බව පහදා දෙමි. එබැවින් ධම්මං සරණං සිහිපත් කිරීමේදී අප කුමක් සිහියට නගා ගත යුතුද? මම හිත ලස්සන උත්තරයක් දෙන්නම්. ඔය ධම්ම බුද්ධං සරණං ගච්ඡාමි නෙවෙයි යෝක බුද්ධං වන්දාමි. ධම්මං වන්දාමි. සංඝං වන්දාමි. පෘථග්ජන පුද්ගලයා බුදුන් වඳිනවා. ධර්මයේ වඳිනවා. සංඝයා වඳිනවා. ඒ සරණං ගච්ඡාමි නෙවෙයි වන්දාමිනේ. සරණං ගච්ඡාමි වන්දාමි කියලා හරියන්නේ නැහැ. සරණ යමි. සරණ යන්න බුදුන් තේරුම් ගන්න ඕන. සරණ යන්න දහම් තේරුම් ගන්න ඕන. සරණ යන්න සංඝුන් තේරුම් ගන්න ඕන. ඒක පෘථග්ජනයින්ට වළංගු නැහැ. මගේ වැටහීම් වලට අනුව ආරි සත්‍යයේ තෙරුවන් සරණ යාම පෘථග්ජනයින්ට වළංගු එකක් එහෙම නෙවෙයි.
අරක ආමිස පූජාවේ බුදුන් වැඳීම, දහම් වැඳීම, සඟුන් වැඳීම එක තෙරුවන් වැඳීම. වැඳීම වෙනයි ආරි සත්‍ය ප්‍රතිපත්ති පූජාවේදී තෙරුවන් සරණ යාම සසර දුකින් මිදෙන්න. බුදුන් වැඳීම සසර පින් සිද්ධ වෙන්න. තේරෙනවද මම කියන කාරණාව? බුදුන් දහම් සඟුන් වැඳීම සසර ඇවිදින්න පින් සිද්ධ වෙන කාරණයක්. තෙරුවන් සරණ යාම සසර දුකින් මිදීමට කරන්න ඕන කාරණයක්. එතකොට මෙතන මේකට උත්තර දෙන්න පැයක් විතර මට ඕන කෙටියෙන් කියන්න මම. එතකොට බුදුන් කියලා කියන වචනෙට දරුවන්ට පිළිමේ ලොකු අයට බුදුහාමුදුරුවෝ. ඒ දෙකම සම්මුති සත්‍යයේදී. නමුත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්ව සූත්‍රයේදී තමන් බුදුන් කියලා වදාළේ පංචස්කන්ධයේ අනාත්මයටපත් වූ තැන. පංචස්කන්ධයේ ආත්මේ මායාවේ අනාත්මයේදී හමු වෙන්නේ බුදුන්. පංචස්කන්ධයේ අනාත්මේ බුදුන් නෙමෙයි. පංචස්කන්ධයේ අනාත්මේ එහා පැත්තට හම්බ වෙනවා අසංකත කියලා එකක්. අසංකතයට කියන්නේ නිවන කියලානේ. නිවන ආන්නේ ඒ තමයි බුදුන්. එතකොට බුද්ධ සරණං ගච්ඡාමි කියන එකේ තේරුම මට තේරෙන්නේ නිවීමේ සසර දුකින් මිදීමට නිවන සරණ කරගන්නවායි කියන එක. ඉතින් ඒ දක්වා ඒක තේරුම් ගන්න ඕන. ධර්මය. ධර්මය කියන්නේ හොඳ දේ හරි පතපොත හරි තමයි. වඳිනකොට පොතපොත. නමුත් ධර්මය කියලා කියන්නේ ආයත් නිවනට. ඔය රතන සූත්‍රයේ යම්බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුතින් කයං විරාගං අමතං පනීතං කාතා දෙක අරන් බලන්නකො ඉදම්පි ධම්මේ රතනං පනීතං මේ ධර්මයේ උතුම් රත්න භාවය කියලා. එහෙම නැත්නම් ආගතං ඉමං සද්ධම්මන්ති කියලා තියෙනවා. ආර්ය ශ්‍රාවකයා කොපමණකින් සද්ධර්මයට පැමිණේද කියලා අහනවානේ. සද්ධර්මයට පැමිණෙනවා කියන එකේ තේරුම සෝවාන් මාර්ගස් පිළිවෙලින් නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්න. ඊට පස්සේ ඒක සම්පූර්ණ කරගන්න. සද්ධර්මයට පැමිණීම නිවන් අවබෝධ වීම. ධර්මයේ සරණයි කියන්නේ සසර දුකින් මිදීමට නිවීමේ සරණයි කියන එක. අපි ඉතින් ධර්මයේ හොඳ දේ ධර්මයේ බණපොත් කියලා කතා කරන සම්මත මට්ටමක් නේ. එතකොට වැඳීමේදී සංඝයා ස්වාමීන් වහන්සේලා. නමුත් ආරි සත්‍යයේදී තමන් මේ සංඝ භාවයටපත් වෙන්නේ. තමන්ගේ සංඝ භාවයේ සරණ තමයි ඔකේ තියෙන්නේ. අත්තහි අත්තරෝණාතෝ කියලා පෙන්නන්නේ. එහෙම නැත්නම් සෝබෙන්ති සූත්‍රයේ මතක් කරලා දෙන්නම්කෝ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස ගැන බුදුන් වහන්සේ වදාරනවා. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති. මේ පුද්ගලයෝ හතර දෙනාටම සංඝයා හොබවන්න, බබලවන්න, ආලෝකමත් කරන්න, නියෝජනය කරන්න පුළුවන්. ඒ සද්ධර්මයේ වටහාගෙන ව්‍යක්ත විසරද විනීත බහුසුත ධම්මදර ධම්මානුධම්ම පටිපන්න වීමෙන්. ඒ තමයි එතකොට කාගේවත් සංඝ සරණ නෙමෙයි තමන්ගේ සංඝ සරණ එතකොට. ඉතින් ආරි සත්‍යයේ තෙරුවන් බුදුන් පිළිමේ ධර්මයේ පොත සංඝයා හාමුදුරුවෝ නෙමෙයි. ඒ වඳින තෙරුවන්. ඒ බුදුන් දහම් සංගුණ වඳින පින් සිදු වෙන තෙරුවන්. මේ සතර දුකින් මිදෙන තෙරුවන් ඊට වඩා ගැඹුරු එකක් බව ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. මම හිතන්නේ 13 ඉඳලා කියනවා මාධ්‍යවල. අහන අය තේරුම් ගනිවි. මා හොඳින් දන්න අයෙක් නිතරම දාන සීල භාවනා කරමින් නටමහ කුසල් පූර්ණ කළ අයෙක් පින්පතක්ද පවත්වාගෙන ගියා. පසු කලෙක ඇය ලෙඩ වී මරණාසන්න මොහොතේදී පැය ගණනක් විලාප දෙමින් පසුව මරණයටපත් විය. මේ මෙසේ විය හැකිද? ඒක තමයි අපි කියන්නේ. එතුමිය ගැන ඕන නැහැ. ධර්මාශෝක රජුරුවන්ගේ කතාවේ තියෙනවා ඇත්ත නම් මම ඇත්තද නැත්ද දන්නේ නැහැ. සුවාසූ දහසක් වේර විහාර කරයි කියලා තෙරුවන් සරණ ගියා කියලා කෙනානේ. මරණාසන්න මොහොතේදී පිරිත් කියන්න ආපු ස්වාමින් වහන්සේලාගේ වටහපතෙන් වෙච්ච හුලම් පාරක් නිසා හුස්ම ගන්න අපහසුලා තරහ වෙදින් හිමාල පර්වතයේ හිමාල වනේ පොළඟෙක් වෙලා ඉපදුනා කියලා කොහෙද කතාව තියෙන්නේ. එතකොට අර පින් ඔක්කොම යටයි තරහව වෙන පැත්තකට ගියා නේද? මේ පෘථග්ජන භාවයේ නෙමෙයි අටමහ කුසල් කියනවා රැස් කරන්නේ. මේවා අනාගතේ විපාක දෙන කාමාවචර කුසල්නේ. නමුත් ඒවෙන් බයකදී කනගාටුවකදී රෝගයකදී හිත ඇතුළේ තියෙනා වූ මමත්වයේ බිය ගැන්වීම මත වෙන එක නවත්තන්න බෑනේ. එතකොට අසනීප තත්වයකදී අර සිහිය දුර්වල වෙනවා. එතකොට මේ කායික වේදනා දරා ගන්න ශක්තියක් නැහැ. ඉතින් ඒ නිසා හදිසියේ එහෙම පුණ්‍ය චේතනාවකින් මිය ගියොත් හොඳයි. අසනීපුනොත් එහෙම ඒකේ වද වේදනාව විඳින්න ගියාපුවම ඇඟ එහාට මෙහාට පෙරනකොට තරහ එන එක, විහිත් විදිනකොට රිදෙන එක, එතකොට කැම බීම අඩු වෙනකොට ඔය ඒවා නිසා Taman තරහෙන් පරලෝ ගියොත් මේක වෙන්න පුළුවන්. ඒ නිසා පිනපමණයි මදකටවත් සැහැීමනේ. සම්පූර්ණ සැනසීම නෙමෙයි මතක තියාගන්න. ඒක පෘථග්ජන පුද්ගලයාට පවෙන් පරලෝ යාම සඳහා වළක්වීම සඳහා විකල්පයක් විතරයි මේවා වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන්න
බාහිර සාධක කිසිවක් ගණන් ගන්න නැති තැනට හිත හදාගත්තාම ඉන්ජෙක්ෂන් එක විදිනකොට තරහ අරන් හරියන්නේ නැහැ. එතකොට හුස්ම ගන්න ආපහු නම් ඒකට බැනලා හරියන්නේ නැහැ. ඒ මොහොතට තමන් සංසුන් සිතකින් අද්දක පියාගන්න පුළුවන් තැනට ආර්ය පුද්ගලයාට හිත දියුණු කරන්න පුළුවන්. බැරි කෙනාට තමයි අර පෙන්නලා තියෙන මම එදා මතක් කළ පරිදි ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා පිරිත් ටිකක් කියලා පිරිකරක් පූජා කරලා ඒ පින් සිතුවිල්ලෙන් පරලෝ යන්න හදලා දෙන එක. ඒ පරලෝ යාම පෘථග්ජනයාට පිරින් පරලෝ යාම. ආර්ය පුද්ගලයාට අවසන් මොහොත පරලෝ නොයාම දක්වා දියුණු කරන්න ඕන. මේනවා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක තමයි ඒක මදකටවත් සැනසීම කියලා කියන්නේ. තවට ඉතින් මගේ අත්දැකීම් තියෙන ඕන තරම් එහෙම දේවල් කාලේ නෑ මම ගාට ගන්න. රාගයේ ඇතිතන මෝහයේද දේශයේ ඇතිතන මෝහයේද තිබෙනවා නේද? රාගයේ දේශයේ දෙකම නැති තැන මෝහය නැද්ද? රාගය හා ද්වේෂය ඇතිවන්නේ අරමුණු මම මගේ ලෙස ගැනීමේදී. එතකොට ඇතිවන්නේ රාගය ද්වේෂයත් රාගය සහ ද්වේෂය ටිකෙන් ටික ප්‍රහාණ වෙමෙදී මෝහය ඒ සමග ප්‍රහාණය වේද? මේක මම මෙහෙමයි පැහැදිලි කරන්නේ. මේක ලෝභක්ඛය දේසක්ඛය මොහක්ඛය නිබ්බානං කියලා කතා කරන්නේ. නමුත් මේක එනකොට රාග කියන්නේ ලෝභ. ඒකල ලෝභයේ සමග මෝහය තියෙනවා. දෝෂ කියන්නේ තරහව දෝෂ සමගත් මෝහ තියෙනවා. එහෙනම් ලෝභ මෝහ දේශ මෝහ. එමයි තියෙන්නේ. ඒ ලෝභ තුනී වීමේදී මෝහත් තුනී වෙනවා. දේශ තුනී වීමේදී මෝහත් තුනී වෙනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමීකට ලෝභ දේශ නැති නිසා ලෝභ නැහැ දේශ නැහැ. නමුත් අනාගාමී සරහත් අතර ලෝභ දේශ නැති මෝහයක් තියෙනවා. කේමක සූත්‍රයේ කේමක වික්ෂුන් වහන්සේ පෙන්වලා තිබෙන තමන් රහත් නැහැ මෙන්න මෙතන ඉන්නේ කියන එක පෙන්වලා තිබෙනවා. ඒ නිසා එතන රාග නැති දේශ නැති මෝහ කියන්නේ මම යන මුලාව. තව පුංචි මමක් තියෙනවා තැරුන්නේ නැති. මෙතන රාගයේදී රාගේ මම මෙතන ද්වේෂයේදී ද්වේෂ මම. ඒ මෝහය කියන්නේ මමත් වෙන ගැනීමට. මෝහ කියලා වෙන එකක්. ඒක ඒ හින්දා රාග ලෝභ මෝහ දේශ මෝහ. එහෙමනේ කියන්නේ ලෝභ මෝහ දේශ මෝහ කරනවා කියලා කියන්නේ. එතකොට තුනී වෙනකොට අඩු වෙගෙන යනවා. අත්කිලමතාන යෝගයේදී යට වෙගෙන යනවා. මමත් සිවුම් වෙනවා, සැඟ වෙනවා, නැති වෙන්නේ නැහැ. ඒ නිසා අනාගාමී රහත් අතර තමයි සිවුම් මෝහයක් තියෙනවා කියලා ත්‍රිපිටකයේ කලාතුරකින් තියෙන සූත්‍රයක දෙකක විතරයි තියෙන්නේ. මතක තියාගන්න හැමතැනමත් නැහැ. පෙරලා හොයා ගන්න ඕන. ලෞකික සැප සම්පත් සහ සියලු බැඳීම් වල අනිත්‍ය භාවය වටහා ගැනීමට හැකිය. එහෙත් කලකිරීමෙන් තොරව සියලු යුතුයකම් රාජකාරී ඉටු කරමින් සිටිමි. නැවත ඉපදීමකින් තොරව සතර ගමන නිම කිරීමට මා කුමක් කළ යුතුද? ලෞකික සම්පත් සහ සියලු බැඳීම් වල ඇති වී නැති වෙන බව අනියත බව. අනිත්‍ය බව නෙවෙයි. මේ ලෝකෙට වැරදිලා තියෙන දෙයක් තියෙනවා. බාහිර වස්තුන්ගේ අනියත බව සහ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය බව එකක් නෙමෙයි දෙකක්. අනියත බව සිදුවෙන දෙයක්. ඇහැට පේන දෙයක්. අනිත්‍ය සිදුවෙන දෙයක් නෙමෙයි නුවණින් බලන්න ඕන දෙයක්. සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. ඒක බලන්න ඕන බාහිර වස්තු වල නෙමෙයි. සංඛාරවල. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය තුළ. එතකොට මේ කලකිරෙන්න ඕන නෑ ඇත්තටම යුතුයකම් කරන්න ඕන. නමුත් යුතුයකම් වලින් සිදුවෙන්නේ යුතුයකම් ඉටු කිරීම තුළ සතුටක් ඇති වෙන එක පින් සිදු වෙන එක විතරයි. තමා හඳුනා ගැනීම තුළ අනියත බව වෙනුවට අනිත්‍ය භාවිතා කිරීම තුළ මිදීමට උපාදානයෙන් මිදීම කරන්න වෙනවා. එහෙම නැත්නම් තමන් එක් රැස් කළ කර්ම ශේ කරන්න වෙනවා අලුතින් කර්ම රැස් නොකර ඉන්න වෙනවා. කර්මක් ශේ කිරීමේ කර්මය කරනවා කියලාද අපි පැහැදිලි කරන්නේ. ඔය විදර්ශනාව කියලා කතා කරන එක අප්‍රමාද වෙනවා කියලා කතා කරන එක ඕන වචන වලින් ඕන එකකින් ගන්න පුළුවන් අපිට. අරවා මානව ධර්මයන්. මිනිසුන් වශයෙන් Tamanට වගකීම් පැහැර හරින්න හොඳ නැහැ. ඒ වගේම මේක කලකිරීමෙන් කරන්න ඕනෙත් නැහැ. ඇත්තටම කැමැත්තෙන් කරන්න ඕන. නමුත් තමන් සරණ කර ගැනීම කියන එක වර්තමාන අරමුණ උපාදාන නොකර අවසන් වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් අරගෙන ඒක තමයි සසර නවත්තන මඟ. සසර හදනවා මිනිසුන් කරන්නේ සසර හදන එක නවත්තන්න පුළුවන් මේ මොහොතේ පමණයි. ඒකයි ඔය මේ මොහොතේ ජීවත් වීම කියලා වචනයක් වැදගත් වෙන්නේ බුදුදහම තුළ. ඒ නිසා ඒකට සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ටිකක් ගැඹුරු දැක්මක් ඇති කරන වෙමින් පවතින ප්‍රමාද විහාරී බව සහ සිදුවිය යුතු අප්‍රමාද විහාරී බව අතර වෙනස තේරුම් ගන්න. ප්‍රමාද විහාරී පෘථග්ජන භාවය තුළ අප්‍රමාද විහාරී සෝවාන් සිට රහත් දක්වා ආර්ය පුද්ගලයා තුළ අප්‍රමාද විහාරී කෙනෙක් වෙන්න ඕනවා. ඇඳුම පිළිබඳ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ගැටලුවක් නෙමෙයි තිබෙන්නේ අවබෝධය.
ඇසට කනට අරමුණු වලට ඒ මොහොතේම සතිය පිහිටුවාගෙන ඇති වේදනාව තේරුම්ගෙන ඇලීමෙන් ගැටීමෙන් මොදවාගෙන සිටීම නිසා කෙලෙස් හටගන්නේ නැහැ නේද? ඒක තමයි කෙලෙස් උපන්න කුසල් දුරු වෙන්න ඕනේ. ඇසට කනට නාසයට අරමුණු වල ඒ මොහොතේ සිහිය පිහිටුවාගෙන ඇතිවන වේදනාව තේරුම් අරගෙන. වේදනාව කියන්නේ රිදෙනව නෙවෙයි. වේදනාව කියන්නේ විඳිනවා. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. වේදනාවට සමග ඇලෙන්න ගැටෙන්න යන්නේ නැත්නම් වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියොත් වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. ඒ තමයි සතර හදන සහ උපාදානයේ වෙන හැටි. එහෙම දුරදිග යන්නේ නැතුව ඒක අතහරිනවා නම් උපේක්ෂාවටපත් වෙන සංසුන් වෙනවා කියන එකේ තේරුම ඒකේ අර වේදනාව අතහරිනවායි කියන්නේ. වේදනාව වැඩෙන්න දෙන්නේ නැහැ, විඳින්න දෙන්නේ නැහැ කියන එක. එතකොට ඒක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්නන්නේ. මේවා හේතුඵල සංකත ධර්මයන් යම් උපේක්ෂාවක් ඇද්දී සාන්තයි කියලා උපේක්ෂාවට ඉතා ඉක්මනින්පත් වෙන්න. ඒ කියන්නේ සංසිඳවනවා කියන්නේ ඒකයි. අර නොසන්සුන් ස්වභාවයේ ඉක්මනින් සංසිඳවන තැනටපත් කරගන්න. ඒක හුරු කරගත්තාම ඉතා ඉක්මනින්. සමහර විට දවස් දෙකක් කෙනෙක් හිතා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගත්ත පුද්ගලයාට තප්පර 5ක් තප්පරයක් යන්නේ නැහැ මෙතෙන්ට එන්න. ඔය අත්දැකීමම දන්නවා. ඒක හුරු කරන්න ඕන කාරණයක්. ඒ නිසා හරි ඔබ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කාරණේ තමයි ඔය තියෙන්නේ. මට යම් කෙනෙක් සමග කෝප ගැනීමක් ගිරි මද වේලාවකට පසුයි සිහියට නැගෙන්නේ. මා තුළ ද්වේෂය ඇති වී තියෙන බව. එලෙසම කීප විටක් ඔහු හෝ ඇය සමග සිතින් බැන ගනිමි. නැවතත් සතිය එලෙසම ගනිමින් තරහ පාලනය කර ගනිමි. ස්වාමීනි මා මෙලෙස සංසාරයට බැඳී සිටිනවා නේද? උපදෙසක් අවශ්‍යයි. අරකට කියන්නේ විතක් ਵਿਚාර කරනවායි කියලා. දැන් අපි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගෙදර ආවා. ආයතනෙදි හරි පොලේදී හරි කුඹුරේදී හරි. දැන් මතක් වෙනවා. ඕකට ඔහොම ඉඳලා දීලා හරියන්නේ නැහැ. මම පරාජය කළා මට බැන්නා. මං පිරිස ඉස්සරහා එජ්ජාවටපත් කරවයි කියලා. දැන් හිත ඇතුලේ එයයි මෙයයි දෙන්නම ඉන්නවා. මේක තමයි අපි ඔය සිතුවිලි වල සටන අරන් යන්නේ. දැන් ඔය පුද්ගලයෝ නෙමෙයි දෙකම සිතුවිලිනේ. නමුත් අපිට ඒක එහෙම තේරෙන්නේ නැහැ. මොකද එතන ඇවිදින් ඉන්නේ ලෝභය නැමැති මම නැත්තම් ද්වේෂය නැමැති මම තමයි අර දැන් ජයග්‍රහණය කරන්න යන්නේ. දැන් ද්වේෂය නැමැති මම ජයග්‍රහණය කරන්න හදන්නේ අනිත් අය පරාජය කරලානේ. රිදවලා, ගහලා, බැනලා, මරලා පරාජය කරලා එකට එක කරලානේ. එතකොට ඒ අහු වෙලා තමයි ඉන්නේ. මේක ඔබ විපමණක් නෙමෙයි. පෘථග්ජන සත්වයා සියලු දෙනාම එකට අහු වෙලා ඉන්නේ. අනුසෝතගාමී පටිපදාවේ තමයි යන්නේ. එහෙමනම් කරන්න ඕන කාරණාව අර සැරයක් දෙකක් එහෙම ටිකක් දුර යයි. විනාඩියක් දෙකක් හරි විනාඩි 5ක් දුර ගිහින් හරි ඔබට මතක් වෙයි ඒක ඉවර වුණා කියලා. ඒ සිතුවිල්ල ඉවර වෙනකොට දැනෙනවා සිහිය එනවා. ඒ අර විතක්ක ਵਿਚාරය ඉවර වෙනවා. ඒ ඉවර වෙන කාල සීමාව විනාඩි 10 සිට විනාඩිය දක්වා කුඩා කර හැකියි අපෝ. තප්පර 5 දක්වා කුඩා කර හැකියි. අන්න එහෙම ලං කරලා ඊටා ඉක්මනින් සංසිඳවන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අර සමාජයේ එහෙම නෙමෙයි ඉතින් ඔක ප්‍රශ්නයක් වුණාම ඔක පැයෙන් නෙමෙයි අවුරුදු ගණන් තියාගෙන ඉන්නවනේ. දැන් දේවදත්ත මේ බෝධිසත්ව දවරය තුල ඉවර වුණේ නැති එකක් පෙන්වන්නේ ඕක තමයි යුද්ධිකට ගෙනිච්චයි කියලා කියන්නේ. ඒ ක්‍රියාවට ප්‍රතික්‍රියාව. බුදුන් වහන්සේම නොකලට එහෙම එකක් ඉහින් තිනවා. වගේ අපි අන්නේ වගේ ඒ ප්‍රශ්නයක් තුල අපි බාර අරගෙන කල්පනා කරන්න යාම තුල තමයි චිත්තාභ්‍යන්තරේ බලවත් වෙන්නේ. පැහැවෙනවා කියලා කියන්නේ ඇතුලේ. ඒ නිසා වැඩිදුර යන්න නරකයි. ඊට ඉක්මනින් ඉවර කරගන්න ඕන. ඉතින් අර පුරුද්දට තව දවස් දෙකක් තව සතියක් සමහරක් විරුද්ධවාදියා සමග බැන ගන්නවා ඇති හිත ඇතුලේ. ඒකට තමයි විතක්ක ਵਿਚාර කරනවායි කියලා කියන්නේ. තනියෙන්. ඉතින් ඒ කරගන්න දේවල් ලෝකෙට එහෙම පේනවා නම් පිස්සෙක් කියලා හිතයි. පේන්නේ නැති නිසා හොඳයි. කියන්නේ අපි තනියම තමන් මේ කරගන්න දේවල් අනිත් අයට පෙවුනොත් එහෙම මේ මනුස්සයාට පිස්සුද කියලා හිතෙනවා. එහෙනම් පේන්නේ නැති නිසා බය වෙන්නත් එපා, ලැජ්ජා වෙන්නත් එපා. නමුත් ඒක ඊට පස්සේ ඊට ඉක්මනින් අවසන් කරන පාරට පුරුදු කරගෙන ගෙනියන්න ඕන. මනෝභාවයෙන් නැතිව භාවයක් ඇති වන සිතුවිල්ලක් ලෙස රාගය හඳුන්වමි. තරුණයෙක් වන මාහට විවාහ වීමේ අවස්ථාවක් නැත. එම රාගය පිළිබඳ සිතුවිල්ල තුල ජීවත් නොවි අනිත්‍ය ලෙස සලකා සිතින් බැහැර කරමි. නමුත් කලාතුරකින් රාගයට සම්බන්ධ සීනයක් දකිමි. එලෙස සිදුවන්නේ යම් හෝ විදියකින් එම සිතුවිල්ල උපාදාන වී තිබෙන නිසාද
මෙම ගැටලුව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් සමාව අයදිමි. උපදෙසක් ලබා දෙන්න. දරුවෙක් නම් ඉතින් දරුවෝ සමාවෙන් ඉල්ලන්න දෙයක් මේකේ නෑ. අපි මේ වයසේ ඉන්නේ උතන හරහා ඇවිදින්නේ. ඒකෝර මේ බාහිර ලෝකේ ඔබට මේක කරන්න පුළුවන්. නමුත් බණ තේරුම් ගන්න ඉස්සර වෙලාවම අවර ඉස්සල්ලා කිව්ව කතාවේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ආදරවන්තයට නව කතාවේ ධම්මසුගත කතාවට එහෙම නැත්නම් තවත් ඒ වගේ කතා තියෙන්නේ ඔය නව කතාවල චිත්‍රපටිවල තිබිච්ච කතාවලට. ඒකට ඇලුම් කරලා ඒක සුන්දර වශයෙන් දැකලානේ තියෙන්නේ. ඒ සුන්දර වශයෙන් හිතට දීපයක තියෙනවා තව. ඒ නිසා මෙහෙන් අපි පාලනය කළාට අරකේ තව ගබඩා වෙච්ච දේවල් තියෙනවා. ඒවා හීනෙන් හිතට එනවා. ඒ විතරක් නෙමෙයි. බාහිර ලෝකයේ මේ ආසාවන් ඉටු කරගන්නට යම් යම් කඩයින් තියෙනවා තරුණයේදී. ඒ නිසා සිතින් හීන පේනවා කියලා කියන්නේ සිතින් ඉටු කරගන්නවා කියන එක. නමුත් භික්ෂුන් සම්බන්ධ තියෙනවා පරාජිකාවට එහා පැත්තේ සංඝාදිස්ස කියලා කොටසක්. මේකෙත් තියෙනවා මේ සිහින සිද්ධිය සම්බන්ධයෙන් ගත්තාල එක වරදක් නෙවෙයි කියලා. ඒක සචේතනික දෙයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒක අපිට පාලනය කරන්න බෑ කියන කාරණා. ඒ නිසා මේ වගේ දේවල් දැක්කයි කියලා මම බය වෙන්න එපා. දුක් වෙන්නත් එපා. අපිට කාලය තියෙනවා. ඒවා ටික ටික බහින කලාවෙන් නැතුවම ඉවර වෙලා යයි. තියෙන කල් ඉනවා. වළක්වන්න ඕන නැහැ. ඒක පාපයක් වශයෙන් හරි වරදක් වශයෙන් සලකන්න අවශ්‍ය නැහැ. ඒ බණ තේරුම් ගන්න ඉස්සර වෙලා දැන් මට මතකයි මේ මගේ තරුණ කාලේ මම ඇසුරු කරපු කෙනෙක් මට කියලා තියෙනවා අපි ඔබ වහන්සේලා වගේ නෙවෙයි. ඒ කියන්නේ දැන් මගේ ජීවිතය ගත්තොත් මම දුම්මැටියක්වත් මත්පැන් පොඩ්ඩක්වත් පාවිච්චි නොකර හැදිච්ච කෙනෙක්. නමුත් මට හමු වෙන සමහර අය ඉන්නවා ඕවට වඩා ඊට වඩා දේවල් කරලා ආපු අය. ඔබ වහන්සේලා වගේ නෙමෙයි අපි පාප මිත්‍ර සේවනයේ ඉඳලා ඇවිදින් තියෙන්නේ. ඒ නිසා අපට තව මේවා පේනවා ඒක. ඒ ඇත්ත කතාව අන්න ඒකයි. එතකොට අර හුරු කරගත්තනේ සපයි කියලා. හුරු කරගත්ත දේ නින්ද කියලා කියන්නේ පංචද්වාරයේ වහලා ඇත්තටම තමන් හදාගත්ත ලෝකෙ සිතුවිල්ල පාවිච්චි කරන එක. ඉතින් හොරෙකුට හොරකම් කරන එක, බොරුකාරයෙකුට බොරු කරන එක, ධර්මයේ හොයන කෙනෙකුට ධර්මයේ හොයන එක, ඔය අර වගේ ආසා ඒක පේන එක වළක්වන්න බෑ. ඒක සංසුන් වේගන ගියාම තමයි ආධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙනකොට තමයි හිණ පේන්නේ නැතුව යන්නේ. රහතන් වහන්සේ හිණ පේන්නේ නැහැ කියන එකේ තේරුම ආධ්‍යාත්මික ආයතන ශූන්‍යයි කියන එක. එතකල් ඒ ගැන අපිටත් හිණ පේනවා. නමුත් අපිට පේන දේවල් අපි හුරු කරගත්ත මේ පැත්තේ දේවල්. හැම විටම කාට හරි මොකක් හරි උදව්වක් උපකාරයක් කරන්නේ කොහොමද කියන දේවල් තමයි පේන්නේ. නිකන් හදිස්සියේ නිකන් නිින්ද ගියාම නම් බොහෝ විට නම් හිණ පේන්නේ නැති නිින්දක් තමයි තියෙන්නේ. නමුත් පේන්නේ නැති වෙලාවත් තියෙන වෙලාවත් තියෙනවා. ඒ නිසා ඒක මම දකින්නේ නිකන් අර ප්‍රක්ෂේපණයක් කියලා. කියන්නේ දවල් ලෝකේ පාලනය කරන් ඉන්නවා ගුරුවරයෙක්, තරුණයෙක්, මවෙක් පියෙක් වශයෙන්. නමුත් ආසාවන් ටික තියෙනවා. එහෙනම් හිත රාත්‍රියේ තනියෙන් ඉටු කරගන්නවා ආසාවන් ටික. ඉතින් ඒක තවදුරටත් එහෙම වුණාවයි ඒක පස්සෙන් පන්නන්න ඕනේ නැහැ. ඒක වරදක් වශයෙන් හිතන්න ඕනෙත් නැහැ. කාලයාගේ වැෑමෙන් තුනි වෙලායයි කියලා මම කල්පනා කරන්නේ. ආයතන වලට එන අරමුණු වල නොඇලී නොගැටි උපේක්ෂාවෙන් සිටීමට කොතෙක් උත්සාහ කළද? එදිනදා ජීවිතයේ ගනුදෙනු වන අරමුණු හමුවේ ඒ ඊටමත් අසිරු වී ඇත්තේ අතීත සංසාරයේ අප පුරුදු කරන ලද සිතේ ආකාර නිසා නේද? හුස්මක් පාසා අහිමි වන මේ වටිනා අවස්ථාව සංසාරයට නැවත නොයාමට අතීත සංඛාරයන් සියල්ල මේ භවයේදී මේ භවයේ නිම කරගන්නේ ශ්‍රේ කරගන්නේ කෙසේදයි පහදා දෙන්න. ඔබ අහලා තියෙනවද අහෝසි කර්ම කියලා වචනයක්? අහෝසි වෙනවා. උපන්න කුසල් දුරු වී යනවා. නික්ලේශී වන පුද්ගලයන් පස්සේ විපාක දෙන්න කාරණයක් නෑ අහෝසි වෙනවා කියලා තියෙනවානේ. එතකොට නික්ලේශී අහෝසි වෙන කාරණයක් ඉස්කෝලේ පිටෝ ගන්න අහෝසි කර්ම තවත් එකක් හැබැයි. එතකොට මේ ගෙවි යන ජීවිතේ මේ ගනුදෙනු අරමුණු හැමුවේ තත්ත්වයටපත් වෙන්නේ ඉස්සර ජීවිතයට වඩා මේ ජීවිතේ පුරුදු කරගත්ත කාරණා ටික. අපි හැමෝම ළමා කාලයක් තරුණ කාලයක් ගත කරලා මමත් මගත් ධර්මයේ පැත්තට යොමුනේ 26 දී. 26න් පටන් ගන්න. ඔබ සමහරවිට මේ කියන එච්චරත් නෑ තරුණ ජීවිතයක් ගත කරලානේ තියෙන්නේ.
එතෙක්කල් අපි ආසාවෙන් කාම ලෝකයේ සැප කියලා ආසාවෙන් පිළිගත්ත අය. එතකොට ඒවැ හේවණලි තමයි මේ තියෙන්නේ ආපහු. ඉතින් ඕක හදන්න ඕන. ඉතින් හදන්න ඕන කියන එකේ තේරුම ජීවිත කාලයම භාවනා වෙන්න බැරි නෑ. ඉක්මනින් ඉවරුනොත් හොඳයි. එහෙම නැත්නම් ජීවිත කාලයම මොකද වෙන්නේ? හදන්න වෙනවා. ඒකනේ අර මේ කොතරම් දුරට මේක ප්‍රායෝගික සත්‍යද කියන්න මට තේරෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා මේක හදන්න තව 7 තතාවක් උපදින්න ඕන කියලා කතාවක් තියෙනවා. 7 තතාව ජීවිත හතාවක්ද තව එකක්ද කියලා බලමු අපි පස්සේ හොයලා. ඒ වගේ සකදාගායම් පුද්ගලයා දේවතාවක් කියලා පෙන්වලා තිබෙන්නේ. ඒ නිසා තේරුම් ගත්තට සමහර අයට ජීවිත කාලෙමත් බැරි වෙනවා කියන එක තමයි එකෙන් පෙන්වන්නේ. නමුත් බුදුන් වහන්සේ 7 තතාව වෙනුවට දවස් 7කුත් දීලා තිනවා ඔකට. මහන්සි වෙනවා නම්. නමුත් හරියටම නිරෝල් මාර්ගයේ තේරුම් ගන්න ඕන. මෙබඳු තත්ත්වයන්ෙදී මේ එදිනදා ජීවිතයේ ගනුදෙනු බාධාවක් කරගන්න එපා. ගනුදෙනු කියන්නේ මුදල් ගනුදෙනු නෙවෙයි එදිනදා ජීවිතයේ ඇසෙන් කනෙන් නාසයෙන් කරන කාරණානේ. එතකොට ඒවා පෘථග්ජන පුද්ගලයෙකුට කරදරයක් ආසාදයක් දෙපැත්තක් තියෙනවා. නිරන්තරයෙන්ම කරදරයක් බවට පත් වෙනවා. වදයක් වෙන්න එපා කියලා කියන්නේ. නමුත් මේ අතීතයේ මතුවෙන්න බාහිරෙන් ගැටීම උදව් වෙනවා. ඇහැට කනට යමක් හමු වීම Taman සඳහාගත්ත අතීතයේ මතුවෙන්න උදව් වෙනවා. එතකොට අපිට ඒක පෙන්වලා දෙන්න එක කරදරයක්ද උදව්වක්ද? බාහිර කෙනෙක් යම්කිසි කරන ක්‍රියාවකින් හෝ ශබ්දයකින් හෝ කාරණයකින් අපේ අතීතයේ මතුවෙනවා නම් ඔහු කරලා දීලා තින්නේ අපේ සැඟවුණ අතීතයේ පෙන්වලා දීපු එක. මට මාව පෙන්වලා දීපු එක. එහෙනම් ඔහුට thank you කියන්න වටිනවා. මොකද මේ සැඟවුණ තත්ත්වයක් තියෙනවා අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. නමුත් ඒක ස්වභාවයෙන්ම එනවා අර වගේ අවස්ථාවකදී. ඉතින් ආපුහම මේක දකින්න ඕන. මෙච්චර දුර්වලකමක් තිබුණයි කියලා. තේරුම් ගත්තන් පසු ඊට පස්සේ අර මම මේක සාමාන්‍යයෙන් කතා කරන විදිහක් තියෙනවා. වාහනයක් පදවන යන්නකො දැන් ඉතින් ඔය පදවන යනකොට ඔකට ඉන්ධන සපයන්න ඕනනේ. ඒත් ඒක වේගෙ 60ට 70ට වැඩිලා දැන් පාරේ යන්නේ. නවත්තන්න ඕන නම් එකපාර බ්‍රේක් කරන්න පුළුවන්ද? බැහැ. ටික ටික බ්‍රේක් කරගන්න ඕන. ගියර් එක නිව්ට්‍රල් කරන්න ඕන. ඊට පස්සේ ටික ටික බ්‍රේක් කරලා නවත්තන්න ඕන. එනවා සමතලා පාරක හිමින් ගිහින් තමයි නතර වෙන්නේ. ආපු වේගෙට ටිකක් දුර යනවානේ. ඒ වගේ ආපු වේගෙ වැඩි වෙන පැත්ත. ලෝභ දේශ මොහයන් වැඩි වෙන අනුසෝතගාමීත්වය. දැන් බහින කලාව පටිසෝතගාමීත්වය. ඒ නිසා සෝවාන් ආදී මාර්ගඵල වලින් පත්‍ය කසු නිර්වාණය කියන එකේදී තව සෝවාන් වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැහැ කියන එක නෙවෙයි. ආරම්භ වුණා. දැන් මොහොතින් මොහොත බව නිරෝධයේදී සාන්ත සමාධි සාන්ත බව වැඩි වෙනවා අරක අඩු වෙගෙන යනවා. ඒකයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියන වචන පවතින්නේ. එහෙනම් ඒ මාර්ගයේ අනුගමනය කිරීම අතනොහැර කරන්න ඕන. 100%ක්ම කරන්න ආරම්භය බෑ. නමුත් හැකි අවස්ථාවලදී කියලා කියන්නේ දවස් 14ක් එක කරලා අනිත් ටික මේ අහු වෙනවා කියන එක නෙමෙයි. පොය දවසට මේක කරලා අනිත් දවසේ 100ක් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. දිනපතාම අහුවෙන අවස්ථා තියෙන්න පුළුවන්. දිනපතාම අවස්ථාවක සිහියෙන් හදා ගන්න ඕන. අන්න එහෙමයි ඒක තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් වෙන්න බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් নমස්කාර වේවා. සිහිනයකින්වත් සිතන්නේ නැති වරදක් ගැන කියමින් පරිභව කරන විට එයින් නැති වෙන වේදනාවන්ගෙන් සිත මුදවා ගන්න අන්දම පහදා දෙන්න. කොතරම් ධර්මයස්වත් එවිට එන තරහ පාලනය කර ගැනීමට නොහැක අනුකම්පා කර පිළිතුරක් ලබා දෙනු මැනවි. ඔව් ඉතින් මේක තමන් වැරදිකාරයෙක් නෙවෙයිනේ. උත්තර දෙන්න යන්න නැතුව නිහඬ වෙන්නනේ තියෙන්නේ. පරාජයක් බාර ගන්නනේ තියෙන්නේ. වරදක් කරලා නැත්නම් උත්තර දෙන්න නිවැරදි කාර්යය වෙන්න වැරද හදන්න යන්න ගියාම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. සාමාන්‍යයෙන් අර මට මතක නෑ ඒක තේමේ ජාතකයේ වෙන්න කියනවා මේ ජාතිස්මරණ ඥානය පහළ වෙලා මිහිරෙක් නොවි මිහිරෙක් වගේ ඉන්නවා කියලා. ගොළුෙක් නොවි ගොළුෙක් වගේ ඉන්නවායි කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ ඔබතුමීට වෙන්න තියෙන්නේ ගොළුෙක් නොවි ගොළුෙක් වගේ ඉන්න. ඒ කියන්නේ කතා කරන්න ඕන නමුත් කතා නොකර ඉන්න වෙනවා. ඒකේ බෙදා හදාගන්න එකනේ. වැරදි කාර්ය හරි නිවැරදි කාර්ය හරි අනිත් එක්කෙනා එක්කලා ප්‍රශ්නයක් කරගන්න ගියාම බෙදා හදාගන්න එක වෙන්නේ. එතකොට ද්වේෂය බෙදා හදා ගන්නවා.
ඉතින් අපට අමාරුවෙන් වචන පාවිච්චි කරන්න ගියොත් අර බාර අරන් නිස්කාරණේ මම බැනුම් අහනවායි කියලා. නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ බැනුම් ඇහුවේ කාරණයක් ඇතුවද? හොරා මිනිමරුව තක්කඩියයි කියලා. ඉතින් බුදුන්ටත් එහෙමනම්. බුදුන්ටත් එහෙමනම් අපිට ඒ වගේ චෝදනා එන්න පුළුවන්. දැන් මටත් තියෙන ධර්ම විවෘති කරනවායි කියලා. මම දැක්කා Facebook එකේ තියෙනවා මේ YouTube එකේ පින්තූර ගොඩක් දාලා මගේ පින්තූරෙත් දාලා ධර්ම විවෘති කරන අයගෙන් කෙනෙක්. ආයෙක් කෙනෙක් දිවලෝකේ මනෝමය කිව්වයි කියලා මගේ නම 3-4 වතාවක් කියලා ද්වේෂය පහ කරගෙන තිබුණා. ඉතින් මට උත්තර දෙන්න දෙයක් නැහැ. මම කවියක් කියන්න. මේක අපේ ස්වාමීන් වහන්සේලා අතර තියෙන්නේ. මේක දකුණු පළාතේ සිද්ධියක් ඇත්තක්. මේකේ තියෙනවා මේ කාරණාව. ඒකයි මේ කියන්නේ. හරිද? ඔන්න ස්වාමීන් වහන්සේ නමක් යනවා ආරාධනයකට බණකට. ගිහින් වෙච්ච සිද්ධිය උන්වහන්සේ ඊට පස්සේ මෙහෙම විග්‍රහ කරනවා. මේක හරි ස්වාමීන් වහන්සේලා අතර ජනප්‍රිය දෙයක් අහගන්න රසවත් මේක පුදුම රසවත් කවියක් මට නම්. මේක තියෙනවා බයන කිස නොරිසි මැතිඳුගේ අරයුමට. ඔය බයන කිස කියන්නේ කියන බස. ඒ කියන්නේ මනුස්සයර පොඩ්ඩ බැරිවුණ තරහ එනවා. අපි කියමු මුහුන්දිරාන රාම කෙනෙක් හරි කවුරු හරි මැතිඳු කියලා කතා කරන්නේ ඒකනේ. දෙන බසුම් පිනිස වැඩ කෝදාගොඩට. අර දෙන බසුම් කියන එක පදපෙරළි කවි ක්‍රමයට ගන්න වන දෙසුම් ධර්ම දේශනාවක් කරන්න කෝදාගොඩට ගියා. හැබැයි ඉතින් පන්සලේ හිටියා උදේ බණ කතක් නොලැබ උදේ බුදින්නට. ඒ වුණාට දානේ හම්බුනේවත් නැහැ උදේට. ඒකින්ද බඩගින්නේ තිනපයන් ආව කදිමයි මාතරට කෝදාගොඩ ඉඳලා මාතරට කොච්චර ඇතුළද මම දන්නේ නැහැ. මම මේ පැත්තේ ගිහින් නැතිනේ කිලෝමීටර් ගාන මැනල් නැති හින්දා. පණ තියන් ආව කදිමයි මාතරට. දැන් ඉතින් බණ කියන්න ගියා සත්කාර සම්මානයක් නැහැ දානෙත් නැහැ. පහුවදා බඩගින්නේ තමයි ගමට ආවේ. දැන් ඉතින් ඊට පස්සේ කෙනෙක් නම් මොකද කරන්නේ? ඔකට හොඳ වැඩක් කරන්න ඕන බත් ටිකක්වත් දුන්නේ නැහැ. මෙහෙමත් කියලා බනින්න පුළුවන් නේ. උන්වහන්සේ එහෙමද කරලා තියෙන්නේ. උන්වහන්සේ ඊළඟට මේක ලියනවා. මෙන්න මෙහෙම. අප දියනා වේරංජාවට වරක දියනා බුදුරජාණන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ එකවර වතාවක වේරංජාවට ගියා වස් අසන්න. වැඩි ගමනා යදි බමුණට මරවසෙක. වැඩි ගමනේදී ආරාධනා කර උදේ වමනට මාරාවස වෙලා මොකද වුනේ? නැත බුදිනා බත ලැබුණේ 3 මාසෙක. 3 මාසයක් මාස ඉන්න දෙන යවහල් කකා ඉන්න දෙද්ද වුණා ආර හම්බුනේ නැහැ. සිඳු සිදෙනා කල ඇලදොල කිව නොහැක මහමුහුදත් හිඳිනවා නම් ඇලදොල ගැන කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහමුහුද. මහමුහුදටත් බඩගින්නේ ඉන්න උනා නම් මේ උන්වහන්සේ ඇලදොලක්. ඒ ගැන මට මේ ලොකු දෙයක්ද? වේලක් බඩගින්නේ වෙච්ච දෙයක. ඒ වගේ මේකෙන් ගන්න එහෙනම් Taman නිවැරදිකාරයෙක් නම් මිනිස්සු ඕන දෙයක් කියපුවාවයි. මොකටද බාරගන්නේ? බාර ගැනීමෙන් මේ වදේ තියෙන්නේ. බාර ගැනීමෙන් බාර ගන්නා හැබැයි. ඉතින් ඒ නිසා නැවත නැවත කල්පනාවට ආවත් ඒකට පිළිතුරු යන්න නොදී නිහඬව ඉන්න. හැමතරේටම වඩා අහිංසරය හොඳයි කියලා කියනවනේ. කවිය ඉතින් ලස්සනට කියන්නත් පුළුවන් කොතේ වුණා ඕන නම් පාඩම් කරගන්න. මට නම් ඕක එක දවසක් අහනකොට පාඩම් වෙනවා. ඒ කවිය රසවත් බව නිසා මට ස්වාමීන් වහන්සේට මම දවසක් කියලා දුන්නේ පාඩම්. ඒකේ පාඩම පෙන්නන්නේ උන්වහන්සේ. මහමුදත් හිදෙනවා නම් සාගරේ ඇලවල් ගැන මොන කතාවද? බුදුන්ටත් මෙහෙම බැනුම් අහන්න බඩගින්නේ සිදුනා නම් මට එක වේලක් හම්බුණයි. ඒක කවියකට පරිවර්තනය කරලා රසවින්ද හැටි අරුණාම දේශේ පාවිච්චි නොකර පැටි අර පෙන්නන්නේ. එහෙනම් ඔබත් කලා නිර්මාණයකට හරවන්න. ඔය ලෝකේ ඉන්න කලා නිර්මාණකයෝ ඔය වගේ තමන්ගේ අත්දැකීම් කලාවලට හරවනවනේ. ඒක මම ධර්මානුකූල කියලා කියන්නේ නැහැ. නමුත් ඒක අර පිපිරීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ කාලය ගත වුණා. තවත් තියනවද? මෙතනත් තව මං කියවන්න මට පේන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධ කෙලෙකුට පැවිදි නොවි ගිහි ජීවත් විය හැකිද? නොහැකි නම් ඇයිද කියා පහදා දෙන්න පුළුවන්. තිරුවන් සරණයි. නිවන් අවබෝධ කළයි කියලා මේ ගිහි ජීවිතය ගත කරන්න බෑ කියලා එකක් නැහැනේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වාම ගිහිවරනේ ඉන්නේ. ඊට පස්සේ රහත් වුණාම ගිහිගේ ඉන්න බෑ කියලා කතාවක් තියෙනවා. ඒ කතාවේ ඇත්ත ගැඹුරු එකක්. ඔය මේ සුදු ඇඳුමින් ඉන්න බෑ කියන එක නෙමෙයි. ඊට පස්සේ මාන වෙන්න ඕන කියන එකේ තේරුම. ඊට පස්සේ කාමරාග ව්‍යාපාද නැති බැවින් ඒකට මට කියන්න තියෙන්නේ ඉඳුරන් අවදි වීම අක්‍රියයි. ඒ ගිහි ජීවිතයේ තියෙන සම්බන්ධතාවලට එතකොට ඕනකමක් නැහැ. ඒකයි එහෙ පෙන්නන්නේ. ඒ හැරුණාම මේ ඇඳුමේ තියෙන එකක් නෙවෙයිනේ මේක. මේ සිත දමනය කර ගැනීම. මේක මේ
අපි මතයක් හදන් හිටියට මේ හාමුදුරුවන්ට පමණයි පැලේ ඉන්න පමණයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ ලෝකයට. ලෝකෙ මිනිස්සු හදන්න. ඒ තම තමන්ගේ වගකීම් සහිතව හැකිතාක් දුරට හැදෙන එක ඇරුණාම මේ අපට අගප දෙයක් කියලා හිතන්න එපා මේක. يعني ගිහි සමාජයට අකප දෙයක් කියලා. ධර්මයේ සරණ කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදයක් නැහැ. තෙරුවන් සරණ කියන එකට ඕන කෙනෙකුට. එහෙම අපි මේක අලුත් අදහසක් වතෙන් සමාජයට ගේන්න. බහුතර සමාජයට බැරි වුණාට සමාජයේ ඕනෑම තලයක ඉන්න තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමානයේ ලෞකික සැනසීම 16න් 1යි ලෝතර සැනසීම එතනමයි තියෙන්නේ 16න් 15ක්. ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. හොඳයි ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඕනේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ගැටලුවක් නැහැ. පෞද්ගලිකත්වයක් අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ කාගෙත් පොදු ප්‍රශ්නයක්. ඒ නිසා නම් වශයෙන් අපි සඳහන් කරන්නේ නැහැ ප්‍රශ්නයක් විතරනේ. ඉතින් ඔබේ ප්‍රශ්නේ ඔබට උත්තර හම්බ වෙවි. අනිත් අයටත් ඒක පැහැදිලි වෙනවා. එහෙනම් ඉතින් ආරාධනයකුත් හම් වෙලා තියෙනවා මට මතක හැටියට ඊළඟ දවසට කියන්න කියලා මොකද්ද මතක් කරගන්නම්. එහෙම නැත්නම් එන ආරාධනයක් කරනවා අපි බලමු. මම හිතන්නේ දැන් කාලය ගත වෙලා ඇති කියලා හිතනවා. ප්‍රශ්න 12කට 10කට උත්තර දෙනකොට පැය යනවා. එහෙනම් තවත් දවසක හම් වෙන අදහසින් සමුගන්නවා. අපි සුවෙන් ඔබටත් එහෙම සුවෙන් ඉන්න ආරක්ෂාවෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්.